පින්වත්නි ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා ශ්‍රවණය කරන ධාරණය කරගන්න ධර්මයට අනුව තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න ඕන කියලා. ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු අපේ ජීවිතේ දියුණුව පිණිස උපකාර වන ප්‍රතිපදාවක් තියෙනවා. දියුණුව කියපුවාම හාත්පස දියුණුවක්. එය කෙටියෙන්ම කියතොත් ලෞකික දියුණුව සහ ලෝකෝත්තර දියුණුව. ලෞකික වූ ලෝකෝත්තර වූ දියුණුව සඳහා උපකාර වන මනා වූ ප්‍රතිපදාවක් අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් අපේ ජීවිත දියුණුවටපත් වෙනකොට ආධ්‍යාත්මික සැනසෙල්ල අතුලාන්තගත සැනසෙල්ල කියන එක નિરાයාසයෙන්ම නිරුත්සාහයෙන්ම උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාවයි. මේ පින්වත් පිරිස දන්නා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියන එකේම තේරුම ගාමිනී කියන්නේ පින්වත්නි පමුණුවනවා කියන තේරුමයි. දුක්ඛ නිරෝධ ගාමිනී කියන්නේ දුක් නිරෝධයට පමුණුවන පටිපදා ප්‍රතිපදාව වැඩපිළිවෙල කියන එක. එතකොට දුක් නිරෝධයට පමුණුවන ප්‍රතිපදාව වැඩපිළිවෙලයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ගොඩක් දෙනෙක් මේ ලෝකයේ උත්සාහවත් වෙන්නේ බාහිර ලෝකය Tamanට ඕන හැටියට වෙනස් කරලා සතුටු වෙන්න. බාහිර ලෝකයේ Tamanට ඕන හැටියට හදලා සතුටු වෙන්න. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා බාහිර ලෝකය වෙනස් කරලා බාහිර ලෝකය හදලා කවදාකවත් Tamanට සතුටු වෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තම ආධ්‍යාත්මය සංවර කරගෙන ධර්මයේ තුල හික්මවාගෙන ලෝක ස්වභාවය මනාකොට තේරුම් අරගෙන සැනසෙල්ලට සැපයට සතුටට පත්වන්නටයි කියලා. අපි කවුරුත් අපේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ සතුටක්. අපි කවුරුත් මේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ සැනසෙල්ලක්. අපි කවුරුත් මේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ සැපයක්. එය නැත්තේ නොවේයි. එහෙම නැහැයි කියලා කාටවත් කියන්න පුළුවන්කමකුත් නැහැ. එදවස උපන් බිලිදාගේ ඉඳලා මරණ මංචකයේ ඉන්න මහල්ලා දක්වා හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ කායික වූත් මානසික වූත් සැපයක් සොම්නසක් සතුටක්. මේ පින්වත් පිරිස ඉපදුන දවසේ ඉඳලා මේ මොහොත වෙනකම් යම් දෙයකට නම් වෙහෙසුනේ යම් දෙයකට නම් මහන්සි වුනේ ඒ හැම වෙහෙසීමක්ම ඒ හැම මහන්සියක්ම සැපය වෙනුවෙන් සැනසෙල්ල වෙනුවෙන් සතුට වෙනුවෙන් කරපු කැපකිරීමක්. මේ ලෝකයේ මිනිස්සු වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ එක එක කෘත්‍ය එක එක වැඩ කරන්නේ සැපය වෙනුවෙන් සැනසෙල්ල වෙනුවෙන්. පුංචි කාලේ ඉඳලා එහෙමයි පින්නවා. අපි ඉගෙන ගන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ උපාධි ගන්නේ රැකී ආරක්ෂා කරන්නේ පිනතුන් හොඳින් හිතන්න. අපි මේ ජීවිතේ යම්තාක් වෙහෙසුණා නම් යම්තාක් මහන්සි වුණා නම් ඒ හැම වෙහෙසීමක්ම ඒ හැම මහන්සියක්ම ජීවිතයේ සැපය සඳහා ජීවිතයේ සතුට සඳහා නොවේයිද කියලා. අපි කරපු හැම දෙයක්ම සැපය අපේක්ෂාවෙන් සතුට අපේක්ෂාවෙන් කළ බව
එවිට මේ පින්වත් පිරිසට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉඳගන්න ඉරියව්වේ ඉඳලා අපි හොයන්නේ සැපයක්. ඒක කාටවත් නෑ කියන්න බෑ. හැම වෙලාවකම සැපය හොයන, සතුට හොයන, සැනසෙල්ල හොයන හිතක් තමයි අපිට තියෙන්නේ. හැම වෙලාවකම දුක දුම්නස කනස්සල්ල ප්‍රතික්ෂේප කරන හිතක් තමයි අපිට තියෙන්නේ. එක පැත්තකින් පින්වත්නි ජීවත් වෙනවාය කියලා අපි කරන්නේ ඔය දෙකයි. දුක නැති කරගන්නත් සැපය ඇති කරගන්නත් වෙහෙසීම ජීවත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අපි වෙහෙසිලා මහන්සි වෙලා දුක් විඳලා සැප විඳිනවා. ඒ නැත්තේ නොවේ. මේ ජීවිතේ සැපයක් නෑමයි කිව්වොත් ඒක බොරුවක්, ඒක වරදක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැපයක් තියෙනවා. හැබැයි එය తాවකාලික වූ සැපයක්. తాවකාලික වූ සැපයක්. මේ පින්නතුන් හිතලා බලන්න. ඉපදිච්ච දවසේ ඉඳලා මේ මොහොත වෙනකම් වෙහෙසිලා මහන්සි වෙලා දුක් විඳලා ඇති කරගත්ත සැප වේදනාවන් තියෙනවා. ඒ එකදු සැප වේදනාවක්වත් මේ වෙද්දි නැහැ. අපි වෙහෙස වෙලා මහන්සි වෙලා දුක් විඳලා නානාවිධ දේවල් කරලා සතුට වෙනුවෙන් සැනසෙල්ල වෙනුවෙන් කියලා හිතලා ඇති කරගත්ත සැප වේදනාවක් එකක්වත් මේ වෙනකොට නැහැ පින්වත්. ඇති කරගත්ත හැම සැප වේදනාවක්ම ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා ගිහිල්ලා. පින්නතුන් හිතලා බලන්න. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට අපි කැමති රූප දකින්න තියෙනවා නම් එතන සැපයක් තියෙනවා. සතුටක් තියෙනවා. අපි කැමති ශබ්ද අහන්න තියෙනවා නම් අපි කැමති ගඳ සුවඳ රස ස්පර්ශ විඳින්න තියෙනවා නම් අපිට සැපයක් තියෙනවා. අපි කැමති පංචකාම ගුණ අපිට ඕන හැටියට තියෙනවා නම් සැපයක් තියෙනවා. එහෙන් තමන් කැමති රූපයක් දකින්න වෙලාවට, කනෙන් තමන් කැමති ශබ්දයක් අහන වෙලාවට, නාසයෙන් තමන් කැමති ගන්ධයක් ආග්‍රහණය කරන වෙලාවට, දිවෙන් තමන් කැමති රසයක් විඳින වෙලාවට, කයෙන් තමන් කැමති ස්පර්ශයක් විඳින වෙලාවට සැපයක් නැත්තේ නොවේ. එහි සැපයක් තියෙනවා. එය බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. හැබැයි පින්වත්නි, ඒ සැපය දෙපැත්තේ දුක් වේදනාවන් තියෙනවා. ඒ සැපය වනාහි ඇති වෙලා නැති වෙලා යන එක. ඒක ස්ථිර දෙයක් නෙවෙයි. පින්නතුන් කල්පනා කරලා බලන්න. මේ ඇති වෙලා නැති වෙලා යන සැපයක් වෙනුවෙන් නෙවෙයිද අපි වෙහෙසෙන්නේ කියලා. ඇති වෙලා නැති වෙලා යන සැපයක් වෙනුවෙන් නෙවෙයිද අපි මහන්සි වෙන්නේ කියලා. අපි කොච්චර මහන්සි වෙලා සැප වේදනාවක් උපදවා ගත්තත් එහි ආයු කාලය චිත්තාක්ෂණය ඇති වෙලා නැති වෙලා යනවා. සැප වේදනාව ඇති වෙලා නැති වෙලා යා නොදී පවත්වාගත හැකි ඊශ්වරයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක් මේ ලෝතලයේ නැහැ පින්වත්. ඇති වුණා නම් ඇති වුණ හැම වේදනාවක්ම නැති වෙලා යනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒක හැම කෙනාටම පොදු ධර්මතාවයක්. සැප වේදනාවන් නැති වෙලා යනකොට ඒ සැප වේදනාවන් නැවත නැවත උපදවා ගන්නට නම් නැවත නැවත බලන්න වෙනවා, නැවත නැවත අහන්න වෙනවා, නැවත නැවත විඳින්න වෙනවා. එහෙත් අපිට තේරෙන්නේ නැහැ මේ ඇති වෙලා නැති වෙලා යන සැප වේදනාවේ තියෙන નિરර්ථක බව. ඒක අර්ථ ශූන්‍ය වැඩක් කියලා අපිට තේරෙන්නේ නැහැ පින්වත්. ඒක નિરර්ථක දෙයක් කියලා අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා ලෝකයා එක හැල්මේ දුවාගෙන යන්නේ මේ මිරිගුවක් පස්සේ දුවන මුවෝ වගේ මේ පංචකාම ගුණ නිස්ෘත
සැප වේදනාවන් හොයාගෙන. එහෙත් අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාලා පංචකාම ගුණයෙන් වෙන්වුණ සැපයක් තියෙනවා. පංචකාම ගුණයෙන් වෙන්වුණ සැපයක් තියෙනවා. අවේදිත නිරාමිස විරාගික සැපයක් තියෙනවා. පංචකාම ගුණයෙන් මිදුණ අවේදිත නිරාමිසේ සැපය වෙනුවෙන් වෙහෙසෙන්න කියලායි අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. ඒ අතෘප්තිකර භාවයක් නැහැ. එහි වෙහෙසක් නැහැ. පුදුමාකාර සැනසෙල්ලක්, පුදුමාකාර සුවයක් ඒ සැප වේදනාව තුල අන්තර්ගතයි. ඒ නිසා අපි කල්පනා කරනවා නම් විඳින මේ කායික මානසික දුකෙන් නිදහස් වෙලා මහත් වූ සොම්නසකින් මහත් වූ සැපයකින් මේ ලෝකේ ජීවත් වෙන්න ඒ හැම දිනාම මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අනුගමනය කළ යුතුයි. දුකෙන් නිදහස් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් සැනසිලිදායක හිතක්, සතුටෙන් පිරුණ හිතක් ඇති කරගන්න කැමති නම් පින්වත්නි, මේ උතුම් ප්‍රතිපදාව ආරම්භ වන්නේම සංවරයෙන්. මේ පින්නතුන් අහලා ඇති සංවරට්ටේන සීලං කියලා සීලය කියන පදයට අර්ථ විග්‍රහයක් තියෙනවා. සංවරට්ටේන සීලං, සංවරයයි සීලය කියලා. සීලය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, සංවර බවයි සීලය. කුමක සංවර බවද සීලය? කායද්්වාරික වාග්ද්වාරික සංවරයයි සීලය. කායික වූත් වාචසික වූත් සංවරය සීලයයි. එතකොට මේ ප්‍රතිපදාව, මේ උතුම් වැඩපිළිවෙල ආරම්භ වන්නේම සංවරේ. ආරම්භ වන්නේම පින්වත්නි සීලේ. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕන සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි අපේ ජීවිතය සංවර කරගන්න. සංවර කරගන්නවයි කියන්නේ සීලයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙන්න. සීලයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙන්න. සංවරයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙන්න. අපි මහන්සි වෙන්නට ඕන. අසංවර, අසීලාචාර කෙනෙක් විදිහට ජීවත් වෙන එක මේ ලෝකේ හරි පහසු. ඒක එච්චර අපහසු කාරණාවක් නෙවෙයි. අසීලාචාර, අශිෂ්ට මිනිස්සෙක් හැටියට මේ සමාජයේ ජීවත් වෙන එක ලේසි. අසංවර මිනිස්සෙක් හැටියට ජීවත් වෙන එක ලේසි. හැබැයි සංවර මිනිස්සෙක් හැටියට සීලවන්තව, සංවරව, ශිෂ්ට සම්පන්නව ජීවත් වෙන එක අමාරුයි. ඒක වීරයෙන්ම කරන්න ඕන දෙයක්. ඒක උත්සාහයෙන්ම කරන්න ඕන දෙයක්. වීරය නැති, උත්සාහය නැති කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පින්වත්නි. මේ පින්නතුන් දන්නවා ඇති ලෞතර බුදු පියාණන් වහන්සේ ළඟට මහා නාම කියන ශාක්‍ය උපාසකතුමා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, තෙරුවන් සරණ ගිය බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අනතුරුව කුමක්ද කරන්නට ඕනේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මහා නාමය තෙරුවන් සරණ ගිය බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්, ඒ උපාසක උපාසිකාවන් කල යුත්තේ කුමක්ද? සංවර වෙන එක. අතීතයේ, වර්තමානයේ, අනාගතයේ විඤ්ඤෝන් ඥානවන්තයින් එපායයි කියලා දේශනා කළ, ප්‍රකාශ කළ, ප්‍රතිෂ්ඨාපනය කළ වැරදි වැඩ නොකර හැරීම කළ යුතුයි. තෙරුවන් සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් සීලවන්ත විය යුතුයි, සිල්වතුන් විය යුතුයි, සංවරයෙන් යුක්ත අය බවට පත්විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍යතුමාට දේශනා කළා. මට මතක් වුණා මේ වෙලාවේ හරීම ලස්සන බුද්ධ දේශනාවක් වෙනවා. හරීම ලස්සනයි. අපේ පින්නතුන්ට මේ සමාජයට මේක හරීම වටින දේශනාවක්.
මේ දේශනාවට කියන්නේ සෝනදන්න සූත්‍රය කියලා. මේක තියෙන්නේ දීඝනිකායේ සීලක්ඛන්ද වර්ගයේ. ත්‍රිපිටකයේ තියෙන දීඝනිකාය කියලා කොටහක්. ඒ දීඝනිකාය කියන කොටසේ පළවෙනි කොටස තමයි සීලක්ඛන්ද වර්ගය. ඒ සීලක්ඛන්ද වර්ගයේ තමයි මේ සූත්‍රය තියෙන්නේ. සෝනදන්න සූත්‍රය. පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සෝනදන්න කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. මේ පිනතුන් දන්නවනේ. එදා ඉන්දීය සමාජය, ಭಾರತೀಯ සමාජය තුළ බ්‍රාහ්මණ බලය හිස ඔසවලා තිබුණේ. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා සමාජයේ කොටස් වලට බෙදලා බ්‍රාහ්මණයින් තමයි එහි ආධිපත්‍යයෙන් කටයුතු කළේ. අනිත් කොටස් පාගගෙන යට කරගෙන තලා පෙලාගෙන බ්‍රාහ්මණයින් ඔවුන් ඉදිරියේ බැබළුණා. සෝනදන්න බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ හිටපු ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙක්. එයා බමුණු ආචාර්යවරයෙක්. එයාලා ඉගෙන ගත්ත ශිෂ්‍යෝ 3000ක්. ශිෂ්‍ය පිරිස හිටියා 3000ක්. බ්‍රාහ්මණ ශිෂ්‍යෝ විතරක්. බුදුරජාණන් වහන්සේ එක දවසක් මේ සෝනදන්න බ්‍රාහ්මණය පාලනය කරන නගරයට වැඩම කළා. ඒ නගරය අසල තිබුණා කැලයක්. අපේ බුදුරජාණන් වහන්සේ වනාන්තරයින්ට හරිම ප්‍රියයිනේ. අරණ්‍යක ජීවිතයට හරිම ප්‍රිය කර උතුමෙක්. බුදුරජාණන් වහන්සේ මේ නගරයේ කෙළවර තිබිච්ච අරණ්‍ය භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩ ඉන්නවයි කියලා ආරංචි වුණා සෝනදන්න බ්‍රාහ්මණයට. සෝනදන්න බ්‍රාහ්මණයා කල්පනා කළා මම යන්න ඕන ලෞතර බුදු පියාණන් වහන්සේ හම්බ වෙන්න. බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න ඕන. ඒ වගේ උතුමෙක් එක්ක සාකච්ඡා කරන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරන්නට ඕනෑයි කියන අදහසින් තවත් බ්‍රාහ්මණයින් පිරිවරාගෙන අර බ්‍රාහ්මණ ශිෂ්‍ය පිරිස 3000ක් පිරිවරාගෙන ලෞතර බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න වනාන්තරයට යන්න පිටත් වුණා. තේජවන්තව ගමන ආරම්භ කළත් සෝනදන්න බ්‍රාහ්මණයා මේ ගමන යනකොට මගදී කල්පනා වෙනවා ගෞතමයන් වහන්සේ සර්වඥයි, සියල්ල දන්නවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේත් එක්ක තරග කරන්න පුළුවන්, වාද කරන්න පුළුවන් වාදීව සිංහෙක් මේ දඹදිව් තලයේ පුරාවටම නැහැ. මම යන්නේ මේ දඹදිව් තලයේ වැඩ ඉන්න ඉතා ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ නමක් හම්බ වෙන්න. එහෙම හිතනකොට අර බ්‍රාහ්මණයාගේ තිබිච්ච තේජවන්ත ගතිය ටික ටික අඩු වෙන්න ගත්තා. තිබිච්ච මාන්නය ටික ටික අඩු වෙන්න ගත්තා. සෝනදන්න බ්‍රාහ්මණයා කල්පනා කරනවා මම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න වාඩි වුණාම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මුලින්ම කතා කරනවා. ඒක උන්වහන්සේගේ ගුණයක්. ළඟට ආපු කෙනා කතා කරනකන් ඉන්නේ නැතුව ළඟට ආපු කෙනත් එක්ක බුදුරජාණන් වහන්සේ මුලින්ම සතුටින් කතා කරනවා. සිනහමුසු මුහුණින් කතා කරනවා. කරුණාව, මෛත්‍රිය මුල් කරගත්ත සිතින් යුක්තව කතා කරනවා. මං ගිහිල්ලා වාඩි වුණාම ගෞතමයන් වහන්සේ මං දන්නේ නැති ප්‍රශ්නයක්වත් ඇහුවොත් මං කොහොමද ඒකට උත්තර දෙන්නේ? මං දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. ගෞතමයන් වහන්සේ සියල්ල දන්නවා. මං ගිහිල්ලා වාඩි වුණාම ගෞතමයන් වහන්සේ මං දන්නේ නැති ප්‍රශ්නයක් ඇහුවොත් මං කොහොමද ඒකට උත්තර දෙන්නේ? ගෞතමයන් වහන්සේ අහන ප්‍රශ්නයකට මට උත්තර දෙන්න බැරි වුණොත් මේ 3000ක් ශිෂ්‍ය පිරිස ඉදිරියේ මම අපකීර්තියටපත් වෙනවා.
ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මගෙන් ප්‍රශ්නයක් ඇහුවේ නැත්තම් හොඳයි. අහනවා නම් මම දන්න ප්‍රශ්නයක් ඇහුවොත් හොඳයි. මෙහෙම හිත හිතා යනවා ගමන. ආය කල්පනා කරනවා ගෞතමයන් වහන්සේ අහන්න කලින් මම ප්‍රශ්න කරන උන්වහන්සේගෙන්. මන් දන්න ප්‍රශ්නයක් උන්වහන්සේගෙන් අහනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව මට කිව්වොත් සෝනදණ්ඩ බමුණුතුමනි ඔය ප්‍රශ්නේ අහන්නේ ඔහොම නෙවෙයි මෙහෙමයි කියලා. ප්‍රශ්නේ නිවැරදි කළොත් මේ ශිෂ්‍ය පිරිස හිතයි මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ප්‍රශ්නයක්වත් අහන්න දන්නේ නැති මහා මෝඩයෙක් කියලා. එහෙම වුණොත් මගේ කීර්තිය මගේ යසස එහෙම පිටින්ම නැති වෙලා යනවා. ඊළඟට කල්පනා කරනවා දැන් මේ ගමන නොගිහින් ආපහු යන්නේ එකයි නුවණට හුරු. ගෞතමයන් වහන්සේ හම්බ වෙන්න යන්නේ නැතුව ආපහු යන එක තමයි නුවණට හුරු කියලා කල්පනාවක් ආවා. ආයේ හිතන සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ආපහු ගියොත් මේ ශිෂ්‍ය පිරිස හිතයි සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මහා තේජවන්තව මේ ගමන ආරම්භ කළා. හැබැයි ගෞතමයන් වහන්සේ වැඩ ඉන්න තැන ලං වෙන්න තේජවන්ත ගතිය නැති වුණා. ගෞතමයන් වහන්සේට බයයි. ගෞතමයන් වහන්සේ මුණ ගැහෙන්නේ නැතුව ආපහු මාලිගාවට ආවා. එහෙම වුණොත් ඒත් මගේ යසස කීර්තිය නැති වෙලා යනවා. මගේ තත්වයට ඒක හොඳ මදි. කොහොම හිතා කොහොම හරි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වනාන්තරයට ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක සතුටෙන් කතා බහ කරලා එකත් පසුව වාඩි වුණා. වාඩි වෙලත් කල්පනා කරන්නේ අරක. හිතා ඉන්නවා බිම් බලාගෙන කොන්දත් කුදු කරගෙන බිම් බලාගෙන හිතා ඉන්නවා ගෞතමයන් වහන්සේ මන් දන්නේ නැති ප්‍රශ්නයක්වත් අහයිද? ඊට කලින් මං ගෞතමයන් වහන්සේගෙන්වත් ප්‍රශ්නයක් අහනවද? ගෞතමයන් වහන්සේ මන් දන්න ප්‍රශ්නයක් ඇහුවොත් නම් හොඳයි. නොදන්න ප්‍රශ්නයක් නම් අහන්න එපා කියලා ප්‍රාර්ථනා කර සිතුවිලි සිතා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් බුදුවැසින් දැක්කා සෝනදණ්ඩ බ්‍රාහ්මණය හරීම ආසීරුවෙන් අපහසුයෙන් මෙතන ඉන්නේ. මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන් ලෞතුරා බුදු පියාණන් වහන්සේ පින්වත්නි සෝනදණ්ඩ බ්‍රාහ්මණය දන්න ප්‍රශ්නයක් ඇහුවා. මේ පින්වත් පිරිස දන්නා බුදුරජාණන් වහන්සේට තිබුණ ගුණයක් පුරුෂ ධම්ම සාරති කියලා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දමණය නොවුවන් දමණය කළේ අදාන්තයින් දාන්තයින් බවට පත් කළේ අසංවර ඇත්තන් සංවර ඇත්තන් බවට පත් කළේ කුමකින්ද? මහා මෛත්‍රියෙන් සහ මහා කරුණාවෙන්. බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකෙම වසඟයට ගත්තා. මේ පින්වත් පිරිස අහලා ඇති ලෞතුරා බුදුරජාණන් වහන්සේට තිබුණා අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයක්. අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් කරුණාව මෛත්‍රිය මුල් කරගෙන සද්ධර්මයේ දේශනා කරනකොට වනාන්තරයේ ඉන්න සිව්පා සතුන් පවා බණ ඇහුවා. තේරෙනවට නෙවෙයි වැටහෙනවට නෙවෙයි ඒ මිහිරට. උන්වහන්සේ මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන් ප්‍රකාශ කරපේ වචන කිසිවක් නොතේරෙන වනසතුන් පවා ශ්‍රවණය කළා. ඊතරම් මහා කරුණාවක්, ඊතරම් මහා මෛත්‍රියක්, ඊතරම්ම මහා මිහිරක් ඒ උතුමන් වහන්සේගේ ජීවිතය තුළ තිබුණා. පින්වත්නි, හිමාල වනාන්තරයේ ඉන්න පුරවීක කියන පක්ෂියෙක්. පුරවීක කියන පක්ෂියා හිමාලයේ තියෙන මීඅඹ ගස්වල මීඅඹ යුස උරා බීලා ඒ සතුටට තුන් වතාවක් නාද කරනවා.
ගොදුරට පනින්න ඉන්න සත්තුන්ට ගොදුරට පනින්න අමතක වෙනවා. දිගහැරගත්ත කන් හකුලුවා ගන්න අමතක වෙනවා. ඉදිරියට තියන්න ඔසවපු පාදයේ බිම තියන්න අමතක වෙනවා. ඒ තරම් පුරවීක පක්ෂියාගේ නාදය හරි මිහිරයි. බුදුරජාණන් වහන්සේගේ හඬ, බුදුරජාණන් වහන්සේගේ ශබ්දය පුරවීක නාදයේ පරයන හඬක්. මහා මිහිරි හඬක්. ලෞතර බුදු පියාණන් වහන්සේ මේ තුන් ලෝකෙම වසඟයට ගත්ත එකම මන්ත්‍රයකි. අපේ පින්නතුන් හොඳට මතක තියාගන්න ඕන එකක්. බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයක් වසඟ කළ මන්ත්‍රය මොකක්ද? සම්මා වාචා. කරුණාව මෛත්‍රිය මුල් කරගත්ත යහපත් වචනය, මිහිරි වචනය. ඒකෙන් තමයි බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයක් වසඟයට ගත්තේ. පින්වත්නි, ද්වේෂ සහගත, හිංසා සහගත සිතින් ප්‍රකාශ කරන අදාන්ත අශිෂ්ට වචන 1000කින් කරගන්න බැරි දෙයක් කරුණාව මෛත්‍රිය මුල් කරගත්ත මිහිරි වචනයකින් කරන්න පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි, තිරිසන් සතෙක්වත් කැමති නැහැ අමිහිරි වචනයට. තිරිසන් සත්තුද ප්‍රිය කරන්නේ මිහිරි වචනයට. කරුණාව මෛත්‍රිය මුල් කරගෙන මිහිරි විදිහට කතා කරනවා නම්, සත්පුරුෂ විදිහට කතා කරනවා නම් තිරිසන් සත්තුත් කැමති වෙනවා. ඊට වැඩි ඇතුළට කරකවල මේක මේ පිනතුන්ට කියන්න උවමනා කරන්නේ නැහැ. ඒ නිසා අපිත් අපේ වචනය කරුණාව මෛත්‍රිය මුල් කරගත්ත වචනයක් බවට පත් කරගන්න ඕන. ද්වේෂය, හිංසාව, පලිගැනීම මුල් කරගත්ත අදාන්ත, අශිෂ්ට, අශෝභන වචන වලින් බැහැර වෙන්න ඕන. අපි වචනයක් කියනකොට මෛත්‍රිය ඇතුළාන්තේ පිහිටුවාගෙන, කරුණාව ඇතුළාන්තේ පිහිටුවාගෙන තවත් කෙනෙක්ගේ හදවතක් සැනසෙන විදිහට කතා කරන්න ඕන. තවත් කෙනෙක්ගේ හදවතක් රිදෙන විදිහට, රිදිලා තියෙන, තැලිලා තියෙන, පොඩි වෙලා තියෙන හිත් තව තවත් තැලිලා පොඩි වෙලා යන්නේ නැති විදිහට අපි අපේ වචන භාවිත කරන්න ඕන, හසුරවන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් ගන්න තියෙන මහා පුතුම චරිතාදර්ශයක් පින්වත්නි, මිහිරි වචනය, සත්පුරුෂ වචනය, කරුණාව මෛත්‍රිය මුල් කරගත්ත වචනය. අපේ මේ වචනයට පුළුවන් හදවතක් සනසන්න. අපේ මේ වචනයට පුළුවන් සැනසීලා තියෙන හදවතක් වනසන්න. ඒ වගේ මහා පුදුම බලයක් තියෙන දෙයක් තමයි වචනය කියන්නේ. අපේ වචනයට පුළුවන් පින්වත්නි සමස්ත සමාජයක් වසඟයට ගන්න. අපේ වචනයට පුළුවන් සමස්ත සමාජයක් අපිව ප්‍රතික්ෂේප කරන්නෙක් බවට පත් කරන්න. වචනය කියන්නේ මහ පුදුම අවියක්. වචනයට ලොකු දෙයක් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි කරන කතාව, අපි කියන වචනය කරුණාව මුල් කරගත්ත, මෛත්‍රිය මුල් කරගත්ත, මුදිතාව මුල් කරගත්ත, උපේක්ෂාව මුල් කරගත්ත, ධාර්මික වූ යහපත් අනුන්ගේ හදවත් සැනසෙන වචනයක් බවට පත් කරගන්න ඕනේ. ලෞතර බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන්, මහා මෛත්‍රියෙන් පින්වත්නි අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් ශ්වේත වර්ණ විහිදෙන දන්ත ධාතුන් වහන්සේලා විවෘත කරලා භාග්‍යතුන් වහන්සේ ඇහුවේ, බ්‍රාහ්මණය කෙනෙක් බමුණෙක් වන්නේ කොහොමද? සෝනදන්න බ්‍රාහ්මණයට හරි සතුටු. අච්චර වෙලාවක් මහා ගිනි කොටක හිටියේ, මහා පීඩාවක හිටියේ, පසුතැවිල්ලෙන් හිටියේ, අනේ අනේ කියන අදහසින් හිටියේ. සෝනදන්න බ්‍රාහ්මණයාගේ සතුට නිම්හිම් නැති වුණා. කුදු වෙලා තිබිච්ච කොන්ද කෙලින් කරගෙන, බෙල්ල කෙලින් කරගෙන, වටපිට බලලා නැවත අර තේජවන්ත ගතිය අරගෙන
උගුරකට පාදලා බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙන්න කාරණා පහක් තියෙන්නට ඕනේ. කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙන්න කාරණා පහක් තියෙන්න ඕනේ. සෝනදන්න බ්‍රාහ්මණයාගෙන් ඇහුවා බුදුරජාණන් වහන්සේ බමුණුතුමනි මොනවද ඒ කාරණා පහ? සෝනදන්න බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙන්න තිබිය යුතු පළවෙනි කාරණාව තමයි බ්‍රාහ්මණ පෙළපතක උපදින්න ඕනේ. බමුණු පෙළපතක බමුණු පරම්පරාවක උපදින්න ඕන. හැබැයි මේ බ්‍රාහ්මණ පරම්පරාව ඒ බ්‍රාහ්මණ පෙළපත පරම්පරා 7ක් පිරිසිදු වෙන්නත් ඕනේ. පරම්පරා 7ක් පිරිසිදු වෙච්ච බ්‍රාහ්මණ පවුලක ඉපදීම තමයි කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙන්න තියෙන පළවෙනි කාරණාව කියලා සෝනදන්න බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා මතක් කළා. දෙවැනි කාරණාව දැකුම්කලු ශරීරයක් තියෙන්නට ඕනේ. පළවෙනි කාරණාව තමයි බ්‍රාහ්මණ පෙළපතක උපදින්න ඕන. දෙවැනි කාරණාව තමයි දැකුම්කලු ශරීරයක් තියෙන්නට ඕන. තුන්වෙනි කාරණාව සෝනදන්න බ්‍රාහ්මණයෙක් වූ ස්වාමීනි වේදාන්ත ඉගෙන ගන්න ඕන. ත්‍රිවේදය චතුර්වේදය හොඳට ඉගෙන ගන්න ඕන. හොඳට ධාරණය කරන්න ඕන. හතරවෙනි කාරණාව සීලවන්ත වෙන්න ඕන. පස්වෙනි කාරණාව ප්‍රඥාවන්ත වෙන්න ඕන. මේ පිනතුන්ට කාරණා පහ මතක ඇති. කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙන්න අවශ්‍ය කාරණා බ්‍රාහ්මණ පෙළපතක ඉපදීම, ලස්සන ශරීරයක් තිබීම, වේදාන්ත ඉගෙනීම, සීලවන්ත වීම, ප්‍රඥාවන්ත වීම. මේ කාරණා පහෙන් යුක්ත නම් ඒකේනා බ්‍රාහ්මණයෙක්. බ්‍රාහ්මණයෙක් කියන්නේ කාටද? බ්‍රාහ්මණයෙක් කියන්නේ පින්වත්නි වැදගතෙක් කියන කාරණාව, වැදගතෙක් කියන එක, වැදගත් මිනිස්සෙක් කියන එක තමයි බ්‍රාහ්මණයෙක් කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ බ්‍රාහ්මණයෝ නැtei කියලා දේශනා කළේ නැහැ. ලෝකේ බ්‍රාහ්මණයෝ ඉන්නවා. හැබැයි අලුත් විදිහට නැවුම් විදිහට බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කියන සංකල්පය ලෝකෙට හඳුන්වලා දුන්නා. සෝනදන්න බ්‍රාහ්මණයා හරිම තේජාන්විතව මේ කාරණා පහ ප්‍රකාශ කළා. කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙන ස්වාමීනි මේ කාරණා පහ තියෙන්නට ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ මා මුලින්ම කිව්වා පුරුෂ ධම්ම සාරති කියලා. පුරුෂයන් দমনය කිරීමෙහිලා ඒහා සමත් උතුමෙක් මේ ලෝකේ පහළ උනිත් නැහැ, පහළ වෙලත් නැහැ, අනාගතේ පහළ වෙන්නෙත් නැහැ. පහළ වෙනව නම් ඒ තවත් ලෞතුරා බුදු පියාණන් වහන්සේ නමක් විතරයි. සෝනදන්න බ්‍රාහ්මණයා දන්නෙත් නැහැ සෝනදන්න බ්‍රාහ්මණයට අවසානයේ මොකද වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ කාරණා පහ සෝනදන්න බ්‍රාහ්මණයා කිව්වට පස්සේ අහනවා බමුණුතුමනි මේ කාරණා පහෙන් එක කාරණාවක් ප්‍රතික්ෂේප කරලා කාරණා හතරකින් බ්‍රාහ්මණයෙක් පණවන්න බැරිද? සෝනදන්න බ්‍රාහ්මණයා දන්නවා බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා බුදුරජාණන් වහන්සේට බොරු කරන්න බෑ කියලා. සෝනදන්න බ්‍රාහ්මණයා කිව්වා පුළුවන් ස්වාමීනි මේ කාරණා පහෙන් එක කාරණාවක් ප්‍රතික්ෂේප කරලා කාරණා හතරකින් බමුණෙක් පණවන්න පුළුවෙනි. ඒ බැරි කාරණාවක් නෙවෙයි. සෝනදන්න බ්‍රාහ්මණයා කියනවා ස්වාමීනි මා කියපු පළවෙනි කාරණාව පැත්තකට දාන්න. ස්වාමීනි කෙනෙක් බ්‍රාහ්මණ පෙළපතක ඉපදුනේ නැතත් බමුණු පරම්පරාවක ඉපදුනේ නැතත් කෙනෙක් ලස්සන නම්
වේදාන්ත ඉගෙනගෙන නම් සීලවන්ත නම් ප්‍රඥාවන්ත නම් එයා බ්‍රාහ්මණෙක්. බ්‍රාහ්මණ පෙළපතක බ්‍රාහ්මණ පවුලක උපදින්න ඕන නෑ ස්වාමීනි. කෙනෙක් බ්‍රාහ්මණෙක් වෙන්න කෙනෙක් වැදගත්ෙක් වෙන්න කියලා මේ කවුද කියන්නේ? බමුණෙක්. බමුණු ආචාර්යවරයෙක්. සෝනදණ්ඩ බමුණුතුමා කියන්නේ ස්වාමීනි පෙළපතින් බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ කිව්වා. බ්‍රාහ්මණ පරම්පරාවක ඉපදුනාට බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ කිව්වා. ස්වාමීනි බ්‍රාහ්මණ පෙළපතක බ්‍රාහ්මණ පරම්පරාවක ඉපදුනේ නැතත් කෙනෙක් ලස්සනයි නම් වේදාන්ත ඉගෙනගෙන නම් වේදාන්ත දරනවා නම් සීලවන්ත නම් ප්‍රඥාවන්ත නම් ඔහු බ්‍රාහ්මණෙක් කිව්වා. බුදුරජාණන් වහන්සේට අනුමෝදන් වුණා සාදු සාදු බ්‍රාහ්මණේ එසේමයි. කෙනෙක් බමුණු පරම්පරාවක බමුණු පෙළපතක ඉපදුනාට ඔහු බ්‍රාහ්මණෙක් වන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ අනුමත කළා. එතකොට පින්වත්නි අපිට මේ සමාජයේ ජීවත් වෙනකොට කෙනෙකුගේ පරම්පරාව දිහා බලලා පරපුර දිහා බලලා ඔහුගේ වැදගත්කම තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙකුගේ වැදගත්කම තීරණය කරන්න එපා පරම්පරාව දිහා බලලා පරපුර දිහා බලලා. මේ පින්නතුන් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වසල සූත්‍රයේ වසල සූත්‍රයේ අවසාන ගාථා දෙකේ මොනවද තියෙන්නේ? හරීම වටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ. මහණෙනි පින්වත්නි නජජ්ජා වසලෝ හෝති උපතින් කෙනෙක් වසලයෙක් වන්නේ නැත. නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කෙනෙක් උපතින් බ්‍රාහ්මණයෙක් වන්නේද නැත. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ කෙනෙක් වසලයෙක් වන්නේ කෙනෙක් නොවැදගත් පුද්ගලයෙක් වන්නේ ක්‍රියාවෙන්. කම්මනා හෝති බ්‍රාහ්මනෝ කෙනෙක් බ්‍රාහ්මණයෙක් වැදගතෙක් වන්නේ ක්‍රියාවෙන්. එතකොට ජාතියෙන් උපතින් කෙනෙක් වැදගතෙක් වෙන්නේ නැහැ නොවැදගතෙක් වෙන්නෙත් නැහැ. ඒ කෙනා කරන ක්‍රියාවෙන් තමයි වැදගතෙක් වන්නේද නොවැදගතෙක් වන්නේද. සෝනදණ්ඩ බ්‍රාහ්මණයත් ඒක පිළිගත්තා. පිළි අරගෙන තමයි කිව්වේ ස්වාමීනි බමුණෙක් වෙන්න වැදගතෙක් වෙන්න බ්‍රාහ්මණ පෙළපතක උපදින්න ඕන නෑ කියලා. එහෙත් අවාසනාවක මහත අද සමාජයේ වැඩියෙන්ම මිනිසුන්ගේ වැදගත්කම තීරණය කරන්නට එය නිර්ණායකයක් කොට සලකනවා. ඒකම තමයි අපේ රටට වරදින්ට ප්‍රධානම හේතුව. රටක් වශයෙන් අපිට වරදින්ට ප්‍රධානම හේතුව තමයි අන්න ඒක. ඒ නිසා අපි වටහා ගන්නට ඕනේ කෙනෙක් බ්‍රාහ්මණයෙක් වන්නේ නැහැ උපතින් පෙළපතින්. වැදගත්ෙක් වන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගෙන් පින්වත් බ්‍රාහ්මණය දැන් කාරණා හතරක් ඉතුරුයි. මේ කාරණා හතරෙන් එකක් ප්‍රතික්ෂේප කරලා කාරණා තුනකින් බැයිද කියලා ඇහුවා බ්‍රාහ්මණයෙක් පණවන්න. පුළුවන් කිව්වා. ස්වාමීනි පුළුවන්. ස්වාමීනි උසට හරියන මහතට හරියන උස රන්වන් පාට ශරීරය කෙනෙකුගේ වැදගත්කම තීරණය කරන්නට සාධක නොවේයි. උසෙන් මහතෙන් ලස්සනෙන් කෙනෙකුගේ වැදගත්කම තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඉන්න ගෙදරින් යන එන වාහනෙන් කෙනෙකුගේ වැදගත්කමක් තීරණය කරන්න බෑ. එතකොට බලන්න අද මේ සමාජයේ ජීවත් වෙනකොට කෙනෙකුගේ වැදගත්කම තීරණය කරන්න අපි යොදා ගන්න එක නිර්ණායකයක් නෙවෙයිද? පෙනුම අහවලා හරි පෙනුමයි
කියලා මිනිස්සු වැදගත්කම තීරණය කරන්නේ නැද්ද? තීරණය කරනවානේ. අපිට වරදින තැන් තමයි ඕවා. මිනිසුන්ගේ පෙළපත දිහා බලලා වැදගත්කම තීරණය කරනවා නම් ඒ પરම්පරාව දිහා බලලා මිනිහෙකුගේ පෙනුම දිහා බලලා අපි වැදගත්කම තීරණය කරනවා නම් අපිට වරදිනවා පින්වත්නි. කෙනෙක් වැදගත්ෙක් වෙන්නේ බ්‍රාහ්මණයෙක් වන්නේ නැහැ පෙනුමේ. ඊයේ මට පොඩි හාමුදුරුවෝ කතා කළා මොනතරම් සෝචනීයද පින්වත්නි. උන්වහන්සේ තාම සීලවන්ත ජීවිතයක් ගත කරන හාමුදුරුවෝ. මං හුත්තට පුද්ගලිකව දන්න පොඩි හාමුදුරුවෝ. පොඩිකට අවුරුදු 25ක් විතර ඇති උන්වහන්සේට. පිණ්ඩපාතේ යැපෙන කැලේ ජීවත් වෙන හාමුදුරුවෝ. ගමඩ ගිහිල්ලා පිණ්ඩපාත කරගෙන එනවා. ගල්ලේනේ ජීවත් වෙනවා. දවසකට එක වේලාවේ වළඳන්නේ. මුදල් පිළිගැනීම් පරිහරණයක් මොකක්වත් නැහැ. පුදුම සීලවන්ත ජීවිතයක් ගත කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ජීවත් වෙන්න පුළුවන් තරම් උත්සාහ කරන හාමුදුරුවෝ. මේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් ඇතිලා ගිහිල්ලා තියෙන ප්‍රාදේශීය ලේකම්තුමා හම්බ වෙන්නේ ඊයේ. පෙරේදා. සරෙප්පු දෙකක් නැහැ. දුඹුරු පාට සිවුරක් පොරවලා ඒකත් අවපැහැගන්විලා පෙනුමක් නැහැ. බැලුව බැල්මට ලොකු වාහනයක නෙවෙයි ආවේ පාගමනින් ආවේ බස් එකෙන් බැහැලා දාඩිය දාගෙන ගිහිල්ලා වාඩි වෙලා ප්‍රශ්න කිව්වට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමා මොකද කියලා තියන්නේ? බවහන්සේ ආපු තැනකට යන්නේ කිව්වලු මගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 4 මායිමක ඔබ වහන්සේට ඉඩක් නැtei කිව්වා. එතකොට බලන්න. ඒ හාමුදුරුවම කියනවා හාමුදුරනේ මන් දිහා බැලුවෙත් නේ 아무තු සතෙක් දිහා බලනවා වගේ කියලා. පෙනුමෙන් කෙනෙකුගේ වැදගත්කම තීරණය කරන්න බෑ පින්වත්. පෙනුමෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ප්‍රතික්ෂේපිත කාරණාවක්. වැදගත් විදිහට පෙන්නගෙන වැදගත් පෙනුමෙන් ඉන්න මිනිස්සුන්ගේ අතුලාන්තයට හැරවිලා බලනකොට මහා කුණු ගොඩවල් දුගද හමන අසුචි ගොඩවල්. ඒ හින්දා කෙනෙකුගේ බාහිර පෙනුමෙන් එයාගේ වැදගත්කම ප්‍රකාශ කරන්න කියන්න පුළුවන් කමක් නැහැ. ආව එක දරුවෙක් භාවනා කරන්න පින්වත්නි. මේ දරුවා මාත් එක්ක කතා කළා. ඒ දරුවා කතෝලික දරුවෙක්. හැමදාම එනවා භාවනා කරන්න සිල් සමාදන් වෙන්නත් එනවා. මේ දරුවා මාත් එක්ක කතා කර කර ඉඳලා බිස්නස් කරන දරුවෙක්. මට කියනවා හාමුදුරුවනේ මං ආවේ අහවලාගේ දේශනාවක් අහලා. ඒ කෙනා කිව්වා හාමුදුරුවනේ දියුණුවේ රහස භාවනාව කියලා. මම මොකුත් කියන්න ගියේ නැහැ. හැබැයි කියපු පුද්ගලයාගේ අතුලාන්තය ගැන මම දන්නවා හොඳින්ම. ඒ හින්දා පින්වත්නි පෙනුමෙන් මිනිහෙක්ගේ වැදගත්කමක් තීරණය කරන්න යන්න එපා කිසිම වෙලාවක. හැබැයි ඒකෙන් වැදගත්ෙක් වන්නේ නැහැ. පෙනුමෙන් කෙනෙක් බ්‍රාහ්මණෙක් වන්නේ නැහැ. හොඳට හැදිඩදී ශරීර තියෙන හොඳට පෙනුම තියෙන හොරු නැද්ද? මංගලකාරයෝ නැද්ද? ස්ත්‍රී දූෂකයෝ නැද්ද? ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා බමුණුතුමනි දැන් කාරණා 3ක් ඉතුරු වුණානේ. මොකක්ද? වේදාන්ති ගැනීමත් සීලයත් ප්‍රඥාවත්. මේ කාරණා 3න් එක කාරණාවක් ප්‍රතික්ෂේප කළ කාරණා 2කින් බැයිද කියලා ඇහුවා බ්‍රාහ්මණයෙක් පණවන්න. පුළුවන් ස්වාමීනි කිව්වා. ස්වාමීනි වේදාන්ත ඉගෙන ගත්තර නම් බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ. කිව්වා ස්වාමීනි වේදාන්ත ඉගෙන ගත්තර නම් බමුණෙක් වෙන්නේ නැහැ. ත්‍රිවේදයේ චතුර්වේදයේ මතක තියාගත්තට බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් නැහැ. ස්වාමීනි ඒ කාරණාවත් අයින් කරා. ඒකත් වැඩක් නැහැ කිව්වා. එතකොට අපි තීරණය කරන්න ඕනේ උගත්කමින් කෙනෙක් වැදගත්ෙක් වන්නෙත් නැහැ. උගත්කම තිබ්බට වැදගත් වෙන්නේ නැහැ. උගත්කම වනාහි මිනිහෙකුගේ වැදගත්කම තීරණය කරන්න උපකාරක කරුණක් නොවේ. නමුත් සමාජයේ මිනිස්සුන්ගේ වැදගත්කම තීරණය කරන්න ඕවා තමයි මුල් කරගන්නේ. ඕවා තමයි ඉදිරියට ගන්නේ. භාග්‍යතුන් වහන්සේට සෝනදන්න බ්‍රාහ්මණයා කිව්වා වේදාන්ත ඉගෙන ගත්ත පමණින් ධාරණය කරගත්ත පමණින් වැදගත්ෙක් වෙන්නේ නැහැ. එතකොට බලන්න පෙළපතින් පෙනුමෙන් ඉගෙනුමෙන්
කෙනෙක් වැදගත්ෙක් වෙන්නේ නැහැ. ඒවා වැදගත්කම් මනින්ට බ්‍රාහ්මණත්වයේ මනින්ට කාරණාවක් නොවේ. තව කාරණා දෙකක් ඉතුරුනානේ. බුදුරජාණන් වහන්සේ කාරණා තුනම අනුමෝදන් වෙලා ඇත්ත බ්‍රාහ්මණතුමනි පෙළපතින් වැදගත්ෙක් වෙන්නෙත් නැහැ. පෙනුමෙන් වැදගත්ෙක් වෙන්නෙත් නැහැ. ඉගෙනුමෙන් වැදගත්ෙක් වෙන්නෙත් නැහැ. තව කාරණා දෙකක් ඉතුරුයි සීලයයි ප්‍රඥාවයි. මේ කාරණා දෙකෙන් එකක් ප්‍රතික්ෂේප කරලා බමුණුතුමනි එක කාරණාවකින් බමුණෙක් පණවන්න පුළුවන්ද? මොකද කිව්වේ? සෝනදන්න බ්‍රාහ්මණයා වැඳගෙන කියනවා ස්වාමීනි ඒක නම් කරන්න බෑ. මේ කාරණා දෙකෙන් එකක්වත් ප්‍රතික්ෂේප කරලා බ්‍රාහ්මණෙක් පණවන්න බමුණෙක් පණවන්න පුළුවන් කමක් නැහැ. සෝනදන්න බ්‍රාහ්මණයා කියනවා ස්වාමීනි යත්ත සීලං තත්ත පඤ්ඤා යම් තැනකද සීලය සංවරය එතන තියෙන ප්‍රඥාව. යත්ත පඤ්ඤා තත්ත සීලං යම් තැනකද සීලය එතන තියෙන ස්වාමීනි ප්‍රඥාව. යම් තැනකද ප්‍රඥාව එතන තියෙන සීලය. සීලයයි ප්‍රඥාවයි වෙන්කරන්න පුළුවන් කරුණු දෙකක් නොවේ. මේ කාරණා දෙකෙන් එකක්වත් ස්වාමීනි ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ කිව්වා. එතකොට යමෙක් සීලවන්ත නම් ඔහු ප්‍රඥාවන්තයෙක්, යමක් ප්‍රඥාවන්තයෙක් නම් ඔහු සීලවන්තයෙක්. ඒකේ අනිත් පැත්ත යමෙක් දුස්සීලයෙක් නම් ඔහු දුෂ්ප්‍රඥයෙක්, යමෙක් දුෂ්ප්‍රඥ නම් ඔහු දුස්සීලයෙක්. කෙනෙක් වැදගත්ෙක් වෙන්න තිබිය යුතු කාරණා තමයි සීලයයි ප්‍රඥාවයි. සීලවන්ත භාවය සහ ප්‍රඥාවන්ත භාවය. අපි තේරුම් ගන්නට ඕනේ යමෙක් සීලවන්ත නම් අන්න ඒ කෙනා ප්‍රඥාවන්ත කෙනෙක් කියලා. යමෙක් ප්‍රඥාවන්ත නම් ඔහු සීලවන්ත කෙනෙක් කියලා. එතකොට කෙනෙක් බ්‍රාහ්මණයෙක් වන්නේ, කෙනෙක් වැදගත්ෙක් වන්නේ, කෙනෙක් සත්පුරුෂයෙක් වන්නේ මොකෙන්ද? සීලයෙන් සහ ප්‍රඥාවෙන්. ඒ නිසා ප්‍රාණඝාතය, හොරකම, කාම මිත්‍යාචාරය, බොරුව, සුරාව මේ වැරදි වැඩ පහෙන් අයින් වෙන තා පුද්ගලයෙක් වශයෙන් දියුණුවක් නැහැ, පවුලක් වශයෙන් දියුණුවක් නැහැ, ජාතියක් වශයෙන් රටක් වශයෙන් දියුණුවකුත් නැහැ. එහෙනම් මේ පංච සුචරිතය තුල පිහිට ගන්න ඕනේ ඉස්සලා. නිවන පස්සේ අභිධර්මයේ පස්සේ එක පංචශීල ධර්මය. පංචශීල ධර්මයේ තුල ප්‍රතිෂ්ඨාපනය වෙන්න ඕනේ ඉන්ද්‍රකීලයක් වගේ. ඒකයි වෙන්නේ. ඉන්ද්‍රකීලයක් වගේ හෙල්ලෙන්නේ නැතුව කළු ගලක් වගේ පිහිටන්න ඕනේ පින්වත්නි. ජීවිතේ ගියත් පංචශීලේ නම් ඉක්මව යන්නේ නැහැ කියලා. ඒ නිසා මේ අත්ව කල්පනා කරන්න ඕන. මේ පින්නතුන්ගේ හාත්පස දියුණුවක් ජීවිතය ඇති කරගන්න පුළුවන් පංචශීල ධර්මයේ තුල හොඳට පිහිටන්න. අද අදිෂ්ඨාන කරගන්න ඕනේ. මේ කවුරුත් අද අදිෂ්ඨාන කරගන්න ඕනේ. මේ මොහොතේ අදිෂ්ඨාන කරගන්න ඕන. කිසිම හේතුවක් නිසාවත් මේ පංච සුචරිත ඉක්මවා යන්නේ නැහැ කියලා. මේ වැරදි වැඩ කරන්නේ නැහැ කියලා. මේ කාරණා පහ තුල හික්මනොයි කියලා පින්නවා. එතකොට Tamanට ලැබෙන පුදුමාකාර ආත්ම විශ්වාසය. සීලය තුලින් ගොඩනගෙන ආත්ම විශ්වාසය තරම් ඒක පින්වත්නි වෙන මොකකින්වත් ගොඩනගා ගන්න බෑ. ඒක මහා පුදුමයි, මහා ප්‍රබලයි. Tamanගේ සීලය Taman රකින්නවා නම් Tamanගේ හිත දන්නවා මට චෝදනාවක් නැහැ කියලා. ඒකනේ විසරද උපසංකමත කිව්වේ. ඕනම තැනක විසරද වෙලෙන්න පුළුවන් කියලා. ඇදයක් නැහැ ජීවිතේ. ජීවිතේ කෙලින් Tamanගේ සීලය Taman හරියට රකින්නවා නම් ලෝකෙට ශාන්තිය උදා කරන එකම දර්ශනය බුද්ධ දර්ශනය. ඒක තමයි සනාතන සත්‍ය. ඇයි? බුදුරජාණන් වහන්සේ විතරයි ලෝකෙට දේශනා කළේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කිය. සියලු සත්වෝ සැපැත්තෝ වෙත්වා කියලා ජීවත් වෙන්නේ කියලා. කිසිම හේතුවක් නිසාවත් ප්‍රාණඝාත කරන්න එපා, අනිත් ඇත්තන්ට හිංසා කරන්න එපා, පීඩා කරන්න එපා කියලා දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේක වෙලාවක වදාරනවා මහණෙනි කෙනෙක් මට බැන්නොත් ඔය ඇත්තෝ කිපෙන්න එපා. එහෙමයි දේශනා කළේ. කෙනෙක් ධර්මයට බැන්නොත් ඔය ඇත්තෝ තරහ ගන්න එපා. කෙනෙක් සංඝයාට බැන්නොත් ඔය ඇත්තෝ තරහ ගන්න එපා. එපමණක් නෙවෙයි කකචූපම සූත්‍රේ වදාලා මහණෙනි කෙනෙක් ගස් කපන කියතකින් අතපය කපද්දී නමුත් තරහ ගන්න එපා.
ඔහොම දේශනාවක් කරපු ශාස්ත්‍රූන් වහන්සේලා අතීතේ හිටියෙත් නැහැ, වර්තමානයේ ඇත්තෙත් නැහැ, අනාගතේ පහළ වෙන්නෙත් නැහැ. ඔහොම අවිහිංසාවාදී දර්ශනයක් ලෝකෙට ගැන්වේ ලෞතර බුදු පියාණන් වහන්සේ. හොඳ කාරණාවක් නෙවෙයි. බෞද්ධයාගේ හදවත පිරිසිදුයි. හරිම ලස්සනයි. බෞද්ධ හදවතකින් ලෝකයේ කිසිම කෙනෙකුට තාඩනයක්, පීඩනයක් සිද්ධ වෙන්නේ නැහැ. හිංසාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා සුරාව, මත් වතුර, මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒ පුද්ගලයා ප්‍රඥාව තියෙන කෙනෙක් නෙවෙයි, දුෂ්ප්‍රඥෙක්. නුවණැත්තෙක් නෙවෙයි, මෝහයෙන් මත්තුන මෝඩෙක්. මගේ දේශනාව නෙවෙයි, බුද්ධ දේශනාව ඒක.